පළවෙනි කොටසේ පුතේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කරා යනවා. පළවෙනි එකේ අපිට කියනවා පුතේ 5න් 3 පරස්පරය ලියන්න. නම් මේකේ උඩ යට මාරු කරනවා අපි. 3න් 5යි. දෙවෙනි එක පුතේ ටොන් 8යි කිලෝග්‍රෑම් 75 මේක පුතේ කිලෝග්‍රෑම් වලින් ලියන්නලු. ටොන් 8 කියලා කියන්නේ කිලෝග්‍රෑම් 8000යි. ඒකට 75ක් එකතු කළාම තව 75ක් එකතු වෙන්න බෑ. 8075යි කිලෝග්‍රෑම්. 8075යි කිලෝග්‍රෑම්. අපිට කියනවා පුතේ රූපයේ සමමිතික අක්ෂ ගණන කීයද අහනවා පුතේ. ඒතකොට ඕක එකක් මත එකක් නවන්න පුළුවන් ආකාර තියෙන දෙකයි. සමමිතික අක්ෂ දෙකක් තියෙනවා. ඊළඟට අහනවා භ්‍රමක සමමිති ගණය කීයද කියලා. භ්‍රමක සමමිති ගණය කියන්නේ පුතේ ඔය જાතියෙම තව රූපයක් අරගෙන මේකේ රූපේ ඔය සයිස්ම තව රූපයක් අපි කපා ගන්නවා. කපාගෙන මේක උඩින් ඔහොම තියනවා. තියලා අපි මේක එක වටයක් භ්‍රමණය කරනවා. මේක නිකන් ඇඳපු රූපෙනේ. අරක එක වටයක් කොහොම භ්‍රමණය කරලා බලනවා. තනිකර වටයක් කැරකනකොට වාර කීයක් මේක එකක් මත එකක් සම්පාත වෙනවද කියලා. සමපාත වෙනවා. කියන්නේ එක මත එක වැටෙනවද කියලා. පුතේ මේක කොහොම කැරකෙව්වොත් දෙපාරක් වැටේ. එකක් කොහොම එනකොට වැටේ. ආයෙ සම්පූර්ණ රවුමක් කැරකුණාම ආයෙ වැටේ. එක මත එක. ඒතර අපි කියනවා එහෙමනම් භ්‍රමක සමමිති ගණය 2යි කියලා. ඒ කියන්නේ පුතේ මේකේ ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා නම් ඒ සමමිතික අක්ෂ ගාන භ්‍රමක සමමිති ගණයට සමාන වෙනවා පුතේ. ඊළඟට හතරවෙනි එක අපිට කියනවා සාධක සොයන්නලු. 4යි x ධන 8යි xy ඍණ 12යි r සාධක හොයන්නලු පුතේ. එතකොට 4යි 8යි 12යි තුනම බෙදන්න පුළුවන් සංඛ්‍යාවනේ පුතේ බලන්න ඕනේ. ලොකුම සංඛ්‍යාව. එතකොට ඒක එයි ඔයාලට 4 කියලා. එහෙනම් 4 තමයි මේකේ ගන්න ඕනේ පුතේ. 4 ගත්තා නම් හරි. එහෙම නැත්තම් ඔයාලා කරන්න ඕනේ මෙහෙම. 4ix 8xy 12යි r. මේ තුනම බෙදෙන ඒවායින් බෙදලා දාන්න. ප්‍රථමක සංඛ්‍යා හැබැයි ඈ. දෙකෙන් බෙදනවනේ. දෙවරක් 2ix දෙවරක් 4xy දෙවරක් 6යි r. තව බෙදනවනේ. දෙකෙන් 1ix 2xy 6 දෙකෙන් බෙදුණා 3යි r. මේ තුන ආයි බෙදෙන්නේ නැහැ පුතේ. සංකේතයක්වත් නැහැනේ බෙදෙන්න. නැවත නවත්තලා මේ දෙන්න ගන්නවා. දෙවරක් 2 4. එයා තමයි අපිට පොදුයි කියලා එළියට ගන්න ඕනේ. ඊළඟට මෙතන මේ ඉතුරු වෙන ටික තමයි වරහණ ඇතුළට එන්න ඕනේ. x මේ ලකුණුත් එක්ක ලියන්න. ධන 2xy ඍණ 3යි r. ඊළඟට අපිට කියනවා පුතේ රූපේ පාදයක දිග 7 නම් පරිමිතිය කීයද කියලා. පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග. එතකොට මෙහෙම කැරි ටිකක් මේ වටේට එන්නේ. මෙතන 7 ඒවා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. 4ක් 6 42යි. සෙන්ටිමීටර් 42යි. ඊළඟට අපිට කියනවා පුතේ මේකේ වරහන් අයින් කරලා සුළු කරන්න. 4යි x ධන 1 ඍණ 2යි 2x ඍණ 1
එහෙනම් අපිට තියෙන්නේ පුතේ වරහන් අයින් කරන්න වරහනට පිට සංඛ්‍යාවෙන් ಗುಣ කරලා මෙයාගෙන් ಗುಣ කරලා මේක අයින් කරනවා ඍණ දෙකෙන් ಗುಣ කරලා මේක අයින් කරනවා මේක ಗುಣ කළාම එනවා අපිට 4x ධන 4 වරක් එක 4යි මේ දෙන ಗುಣ කළාම ඍණ දෙවරක් දෙක 4x ඍණයි ධනයි ධන දෙවරක් එක 2යි එතකොට පුතේ ධන 4x ඍණ 4x අයින් වෙනවා බිඳුව වෙලා යනවනේ මෙතන ඉතුරු වෙනවා ධන 4යි ධන 2යි ධන 6යි කියලා 4යි 2යි 6යි ඊළඟට 7 ඍණ 3 ಗುಣ කිරීම ඍණ 4 ಗುಣ කිරීම බිඳුව අගේ සොයන්න. ඉතින් මේක ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ಗುಣ කළාම උත්තරේ බිඳුවයි පුතේ. ඒ නිසා මේකේ උත්තරේ බිඳුව එන්න ඕනේ. නිකන් උනම් ಗುಣ කළ හැකියි. 3 වරක් 4 12යි. ඍණයි ඍණයි ಗುಣ කළාම ධන ಗುಣ කිරීම බිඳුව. 12 වරක් බිඳුව බිඳුවයි. නිකම්ම බිඳුවයි කියලා දැම්මනම් ඇති. ඊළඟට 8 අපිට කියන ඔය දීලා තියෙන පිරමීඩයේ දාර ගණනයි මුහුණත් ගාන ලියන්න. එතකොට පුතේ අපිට කියනවා ෂඩශ්‍රාකාර පතුලක් තියෙනවා. ඒ කියන්නේ අඩියේ පැති 6ක් තියෙනවා. අඩියේ පැති 6ක් තියෙනවා කියන්නේ පුතේ අනිවාර්යෙන්ම ත්‍රිකෝණ 6ක් එනවා. මේ පැත්තට උඩට ත්‍රිකෝණ 6ක් එනවා. 6යි අඩියයි 7යි. මුණත් 7ක් තියෙනවා අනිවාර්යයෙන්. ඒත් දාර ගැන කතා කළොත් මේ යට 6ක් තියෙනවානේ. ඒ 6ට හරියන උඩින් දාර තව 6ක් තියෙනවා. ඒතර 6යි 6යි 12ක් එනවා. ඊළඟට 9 අපිට කියනවා සරල රේඛාවක් සංඛ්‍යා රේඛාවක් භාවිතා කරලා ධන 3 ධන ඍණ 2 අගය සොයන්න. මේකේ අගය සොයන්න. නම් අපිට කරන්න තියෙන දේ සංඛ්‍යා රේඛාවක් අඳින්න ඕනේ ඔක්කොටම කලින්. එතකොට බිඳුව 1 2 3 4 ඍණ 1 මේකේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ලේසි විදිය නම් පළවෙනි ඉලක්කම මේකේ ලකුණු කරනවා. ඊළඟට තියෙන්නේ මේ එකතු කරන්න කොහොමද තියෙන්නේ ඍණ 2නේ පුතේ. එහෙනම් මෙතන ඉඳලා ඍණ නම් යන්න ඕනේ. අපි මෙතන ඉඳලා වමටනේ. ධන නම් ඉහළට මේ පැත්තට යන්න ඕනේ. ඍණ 2 කියන්නේ දෙකක් මේ ආපස්සට එන්නේ කියලා. දෙකක් එනවා ආපස්සට. එතකොට මේ නතර වෙන තැන තමයි පුතේ උත්තරේ. උත්තරේ වෙන්නේ ධන 1. ධන ලකුණ දානවා නම් වරහණක් ඇතුලේ දානවා. එහෙම නැත්නම් ඔයාලා මෙහෙම ලකුණු කරලා ඇති. බිඳුවේ ඉඳන් මෙහෙට ඇඳ ආයි මෙහෙට ඇඳ එහා යටින් උත්තරේට අඳින්න. හරි එහෙමත් හරි ඊට කලින් අවුරුද්දේ තිබ්බේ එහෙම. එහෙම කරන්නත් පුළුවන්. අංශක 35 පරිපූරක කෝණයේ අගය කොපමණද කියලා අහනවා. 35 පරිපූරකය. පරිපූරකයක් කියලා කියන්නේ පුතේ එකතුව 180ක් වන කෝණ යුගලයක්. අනුපූරකයක් කියන්නේ එකතුව 90ක් වන කෝණ යුගලයක්. එතකොට එහෙනම් 180න්
35ක් අඩු කළා නම් හරි. ඔයාලට ලැබෙවි 145යි කියලා. ඊළඟට අපිට කියනවා පුතේ මේ සංඛ්‍යා රේඛාවෙන් නිරූපණය වෙන අසමානතාවය ලියන්න. අසමානතා දෙකක් ඇඳලා තියෙන්නේ. අපි දෙකම ලියමු. එතකොට හරිනේ. එතකොට x මුලට දාලා ලියන x දාලා ලියන්න ඕනේ. x මුලට දැම්මොත් x තියෙනවා ඍණ 2 තියෙනවා. දැන් මේ අසමානතාවය මෙහෙම යන්නේ නේ. ඍණ 2 දාලා මෙතනට බෝලයක් දාලා මෙහෙට ඇඳලා තියෙන්නේ මේ කෑල්ල. ඍණ 2කට වඩා x වලගේ පුතේ අඩුයි. මේ පැත්ත අඩුයි. මේ බෝලේ පාට කරලා තියෙන්නේ යටින් අපි ඉරි කෑල්ලක් ගහනවා. සහ අනිත් එකක් තියෙනවා තව එකක් මේ පැත්තේ. ඒකත් ලියලා දාන්න. එතන තියෙන්නේ 4 පුතේ. ලකුණු කරලා මෙහෙට අඳිනවා. එන x ලිව්වා 4 ලිව්වා. මෙහෙට පාට කළා කියන්නේ x වලගේ වැඩි පුතේ. 4ට වඩා බෝලේ පාට කරලා නැති හින්දා ඔහොම තිබ්බා. ඔහොම තිබ්බ නැති සමහරු කරන්නේ 4 මුලට අරගෙන x අනිත් පැත්තට දාලා මේ පැත්ත මෙහෙම ලියනවා. 4 මුලට අරන් මෙහෙට x දාලා x පැත්තට කට ඇරෙන්න මෙහෙම දානවා. ගැටලුවක් නැහැ. එහෙම දාන්නත් පුළුවන්. සමහර විටවල ඒ කැලල මේ කැලල එකට එක්කව කරලා ලියනවා. අපි ඔහොම තියමු නේද? ඊළඟට 12 81යි ඒ වර්ගයේ වර්ගමූලය. මේකේ අගය සොයන්න කියලා කියනවා. ඉතින් මේකේ තේරුම 81 කියන සංඛ්‍යාවෙත් වර්ගමූලය. ඒ වර්ගයේ කියන එක්කෙනාගේ වර්ගමූලය. එතකොට 81 වර්ගමූලය අපි දන්නවා 9 වරක් 9 81යි. එහෙනම් මේකේ 9. ඒ වර්ගයේ වර්ගමූලය පුතේ ඒ. මොකද අපි මෙහෙම ගත්තා. 5 වර්ගයේ වර්ගමූලය කිව්වොත් 5 වර්ගය කියන්නේ පුතේ 5 වරක් 5 25යි. 25 වර්ගමූලය කියන්නේ ඔය අහන්නේ. 25 වර්ගමූලය 5යි. 5 වර්ගයේ වර්ගමූලය 5යි. එහෙනම් 7 වර්ගයේ වර්ගමූලය 7යි. එහෙනම් ඒ වර්ගයේ වර්ගමූලය a. ඍණ 2045 බලය කීයද අහන මේකේ අගය පුතේ. එතකොට ඍණ එකේ ඕනෑම බලයක වටිනාකම 1යි. එතකොට ඍණ එකේ ඕනෑම බලයක වටිනාකම එක්ක ඍණ 1 එක්ක ධන 1 වෙනවා. ඒක වෙන්නේ මෙතන තියෙන දර්ශකය මත. මේ දර්ශකය හරිද? දර්ශකය වෙනවා නම් ඍණ මේ ඔත්තේ බලය. දර්ශකයේ ඔත්තේ නම් පුතේ අනිවාර්යයෙන්ම දැන් මේක ඔත්තේනේ. ඔත්තේ නම් උත්තරය ඍණ. දර්ශකයේ ඉරට්ටය આવොත් උත්තරය අනිවාර්යෙන්ම ධන. අපි හිතමු මෙතන ආවා කියලා 2046 කියලා. එන අනිවාර්යෙන් ධන එක. හරිද? ඕක තමයි වෙන්නේ. ඊළඟ 14 පුතේ. මෙන්න මෙහෙම එකක් කියන්නේ. එතන අපෙන් අහනවා ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයේ අඳුරු කර ඇති කොටස හඳුන්වන නම. මේ කේන්ද්‍රය හරහා කපලා ගත්ත කොටස නෙමෙයි. ඒකට අපි කියනවා පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රය හරහා ගත්ත කොටසක්. කේන්ද්‍රික ඛණ්ඩයක්. ඊළඟට 15 වෙනි එක කියනවා අපිට O සිට N 75යි E දෙසින් මීටර් 35 දුරින් පිහිටි ස්ථානයක දල රූප සටහනක් දක්වන්න. right. දැන් මෙහෙම ගන්න යන්නේ.
එතකොට O සිට O ලක්ෂයට තමයි අපි දිශා ටික අඳින්න ඕනේ පුතේ. N උතුර දකුණ නැගෙනහිර බටහිර. ඊට පස්සේ NE අතර පුතේ NE අතර 75යි. එහෙනම් අපි NE අතර 75ක් අඳිනවා. හැම වෙලේම උතුරේ හරි දකුණේ හරි ගන්න කෝණේ ගන්න 75යි. මේ දුර අපිට දෙනවා පුතේ මීටර් 35යි. දැන් මේක උඩ අපි ලියමු මීටර් 35යි කියලා. එතකොට 16 E කියලා කියන්නේ පුතේ මහරගම යන වචනේ අකුරුළු. මහරගම යන වචනේ අකුරුළු. එතකොට ඒ වල අවයව අපි ලියුවොත් මයන්න, හයන්න, හයන්න, ගයන්න. ආයි මයන්න ලියන්න ඕනේ නැහැ නේ. මහරග. ඒතර අපෙන් අහන්නේ NA. NA කියන එකේ තේරුම පුතේ ඒ වල අවයව ගණන. 1 2 3 4. ඔයාලා ලියන්න ඕන උත්තරේ 4යි කියලා. ඊළඟට පුතේ 17 අදුරු කරලා තියෙන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අහනවා. අපිට දෙනවා දත්ත මේක සෙන්ටිමීටර් 3යි මේක සෙන්ටිමීටර් 5යි. ඔය දෙක ඇති. මේක වැඩක් නැහැ. මොකද අපිට ගන්න ඕනේ ආධාරකයේ විදිහට ත්‍රිකෝණේ එක පාදයක් ගන්න ඕනේ. එච්චරනේ කොහොමද දීලා තියෙන්නේ. ඊළඟට මේ ආධාරකයේ ඉඳලා ඊළඟ ශීර්ෂයට තියෙන කෙලින් උස. එහෙම නැත්නම් ලම්බ උස ගන්න ඕනේ. ඒක එළියෙන් දෙනවා 5යි කියලා. එළියෙන් හරි කොහෙන් හරි කමන්නේ ලම්බ උස දෙන්නයි ඕනේ. වර්ගඵලය වෙන්නේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස 3 වරක් 5 15යි 15 දෙකෙන් බෙදුවාම 7.5යි වර්ග සෙන්ටිමීටර 7.5යි වර්ග සෙන්ටිමීටර. ඊළඟට 18 18 වෙනි එකේ අපිට කියනවා එකට ලක්ෂ 4 එකට 410,000 කියලා එකක් කියන්නේ පරිමාණය. මේ පරිමාණයට ඇඳලා තියෙන රූපයක සෙන්ටිමීටර් එකකින් දැක්වෙන සැබෑ දිග කොපමණද? පුතේ මෙහෙම පරිමාණයක් දුන්නාම මේකේ අපි දෙපැත්තම සෙන්ටිමීටර වලින් කියලා තමයි හිතන්නේ. මොකද පොතේ අඳින්න වෙන සෙන්ටිමීටර්නේ ඒ පරිමාණය දෙන්න. මේකේ තේරුම වචනෙන් ලිව්වොත් සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් ලක්ෂ 4ක් දැක්වෙනවා කියන එක තමයි තේරුම. සෙන්ටිමීටර් ලක්ෂ 4ක් දැක්වේ. ඕක තමයි පුතේ තේරුම. එතකොට මේ ලක්ෂ 4 අපි කිලෝමීටර දක්වා ගේමු. මේ තියෙන සෙන්ටිමීටර් නේ පුතේ. සෙන්ටිමීටර් මීටර කරන්න සෙන්ටිමීටර් 100ක් මීටර එකයි. ඒ නිසා මේක අපි 100ෙන් බෙදනවා පුතේ. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එතකොට අපිට එනවා 4000යි මීටර. මීටර 4000යි. මීටර 4000යි කියන්නේ පුතේ කිලෝමීටර් 4. ඒ කිලෝමීටරයක් කියන්නේ මීටර 1000ක් නේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ කිලෝමීටර් 4යි.
ඊළඟට අපිට කියනවා පුතේ කාල කලාප ගාන. එතකොට මම කියලා දීලා තිනවා ඔයාලට කාල කලාප ගානක් හදනකොට මොකද්ද කරන්න ඕනේ කියලා. පොඩි සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඔය කාල කලාප දෙක ලකුණු කරමු. ධන පහමාරලු ලංකාව තියෙන්නේ. මේ හරි දාමු. ඊළඟට ධන එකේලු ඉතාලිය තියෙනවා. එතකොට අහන ප්‍රශ්නේ මොකක් වුණත් පුතේ අපි දැනගන්න ඕනේ මේ රේඛා මේ රටවල් දෙක අතර වෙනස කාලයේ වෙනස කොච්චරක්ද කියලා. පහමාරෙන් එකක් අඩු කළාම හතරමාරයි. මේ හතරමාරක වෙනසක් තියෙනවා. දැන් අපෙන් අහන්නේ ලංකාවේ වෙලාව පෙරවරු 10 මාර. මෙතන වෙලාව දෙන්නේ. පෙරවරු 10:30. පෙරවරු 10:30. එහෙමනම් මෙතන වෙලාව අහන්න. එතකොට එතන වෙලාව කියලා කියන්නේ පුතේ මෙයාට වඩා මේ පැත්තේ වෙලාව අඩුයි හැම වෙලේම. මේකේ වෙලාව පැය 4මාරක් අඩුයි. එහෙනම් ඔයාලා කරන්න ඕනේ පෙරවරු 10:30න් අඩු කරන්න ඕනේ පැය 4මාරක්. පැය 4මාරක් අඩු කරා නම් හරි. 10:30න් ආපස්සට අඩු කරමුකෝ. 9:30යි 8:30යි 7:30යි 6:30යි 6:30න් තව පැය භාගයක් අඩු කළාම 6යි. උදේ 6යි. එතකොට පෙරවරු 6යි. ඉතාලියේ උදේ 6 වෙනකොට අපේ රටේ උදේ 10 මාරයි. විසිවෙන එකක් කරන්න ඔය ගාම ඊට පස්සේ ඔයාලට පොඩ්ඩක් වෙලා දෙන්න අනිත් එකට යන්න. 8න් 7 දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නලු පුතේ. හරය 100 වෙන භාගයකට අපි කියනවා දශමයක් කියලා පුතේ. එතකොට ඒ කියන්නේ ප්‍රතිශතයක් කරගෙන දශමයක් බවට පත් කරගන්න පුළුවන් ඒක. හරය 100 කියලා ගත්තොත් දැන් 100න් පාන 0.05. ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ දශම කරන්න. අපි කරන්නේ මේ උඩ තියෙන එකේ යට එකකින් බෙදලා දානවා. පැත්තක බෙදමු. 7 8ෙන් බෙදනවා. 0යි 7යි දශම තිබ්බා 70ට 8 වරක් 8 64යි 6ක් ඉතුරුයි 60ට 8 වරක් 7 56යි 4ක් ඉතුරුයි 40ට 8 වරක් 5 40යි 0. එතකොට එනවා පුතේ 0.875 0.875 හරි. එහෙනම් මම හදනවා පුතේ අපිට කියනවා පන්තියක සිසුන් ගණන දෙවෙනි කොටස පුතේ පන්තියක සිසුන් ගණිත ප්‍රශ්න පත්‍රය සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ. පළවෙනියට අහනවා පුතේ පන්තියේ සිසුන් ගාන කීයද කියලා. ඔතන ගණන් කරලා බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා පුතේ. 1 2 3 4 5 6 7 8 9 10යි 11 12 13 14 15යි පුතේ. පොඩි ඉස්කෝලේ ළමයි 15ක් ඉන්නවා. ඊළඟට දෙවෙනි එක සිසුන් ලබාගත් අවම ලකුණ කීයද අහන්න. බලන්න පුතේ අඩුම කීයද කියලා. අඩුම මට පේනවා 2 ඉලක්ක. අඩුම 2 නේ. ඊළඟට තුන්වෙනි එකේ ආනවා වැරදුනක් කියන්න. සිසුන් ලබාගත් ලකුණු වල පරාසය. එහෙනම් වැඩිම එකයි අඩුම එකයි අතර වෙනසනේ පුතේ.
වැඩිම බලන්නකො 48 වගේ පේන්නේ. ඔව්නේ. 48 අඩු කිරීම 2. 48න් 2ක් ගියාම 46යි. 48න් 2ක් ගියාම 46යි. ඊළඟට 4 මෙම දත්ත වෘන්ත පත්‍ර සටහනක දක්වන්න. ඔයාලා බලන්න මෙහෙම ඇදලා තියනවාද කියලා පුතේ. වෘන්ත පත්‍ර. එතකොට පොඩි මේක 2නේ පුතේ. එහෙනම් මුලට දාමු බිංදුවක්. ඊළඟට 1 2 කියන්නේ 20 ගණන් 30 ගණන් 40 ගණන්. සෝ ඒ තියෙන ටික දාගෙන යමු පුතේ. එතකොට 26 ඊළඟට 43 2 35 ඊළඟට 27 12 ඊළඟට 7 32 48 වාට පස්සේ 27 නේද 27 3 21 15 31 43 43 ඊට පස්සේ ඕකට නෙමෙයි ලකුණු දෙන්නේ. දැන් බලන්න ඔක්කොම ටික ලියුණාද කියලා. 5යි 10යි 15යි. ආරෝහණ පිළිවෙලට හදන්න ඕනේ පත්‍ර කොටස. දුරිනේ නෑ නේද? හරිද? ආරෝහණ පිළිවෙලට හැදුවා නම් හරි පුතේ පත්‍ර කොටස. එතකොට බිංදුව 1 2 3 4 මේකේ පිළිවෙලට හදාගෙන යනවා 2 3 7 2 5 1 6 7 7 1 2 5 3 3 8 ඔන්න ඔතනට යනකම් ලියන්න ඕනේ පුතේ. ඕකට තමයි ලකුණු හම්බෙන්නේ. ඊළඟට අපෙන් අහන පස්වෙනි කොටස පුතේ. වෘන්ත පත්‍ර සටහනක පත්‍රය පේළියේ ලිවිය හැකි උපරිම ඉලක්කම් ගණන. පත්‍රයේ පේළිය. එක ඉලක්කමනේ ලියන්නේ පුතේ. ඊට වඩා ලියන්නේ නැහැ. ඉලක්කම් එකයි. අනිත් ඒවා ටික ඔක්කොම වෘන්ත පැත්තට දාන්න ඕනේ. ඊළඟට මම මේ පැත්ත අයින් කරනවා. අපිට කියනවා පුතේ සිසුන් ලබාගත් ලකුණු වල මධ්‍යස්ථය සොයන්න. මධ්‍යස්ථය කියන්නේ පුතේ මැද තියෙන එක. අපිට ඕන නම් මධ්‍යස්ථයේ පිහිටීම හොයාගන්න පුළුවන් මෙහෙම. මධ්‍යස්ථයේ පිහිටීම. මෙතන තියෙන අය ගානට පුතේ. අය ගාන කියලා කියන්නේ මෙතන කීයක් තියෙනවද කියලා ඉලක්ක. 3යි 5යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15ක් තියෙනවා. ඒකට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. 15යි 16යි 16 දෙකෙන් බෙදුවාම 8යි. එතකොට 8 වෙන අය ගණන. එහෙනම් ඉතින් මධ්‍යස්ථය අපිට ගන්න පුළුවන්. දැන් ආරෝහණ පිළිවෙලට ඇවිල්ලානේ තියෙන්නේ. ගණන් කරන්න 8. 1 2 3 4 5 6 7 8 මෙතන එන්නේ. 7 නෙමෙයි දෙකේ පොලිමේ තියෙන 7. ඒ කියන්නේ 27යි. මධ්‍යස්ථය. ඊළඟට මාතේ. මාතේ කියන්නේ පුතේ වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන ඉලක්කම. ඒතර එක මේ පත්‍ර පොලිමේ බලන්න එක જાතියව ලියවිලා තියෙන ඒවා. ඔන්න මේකේ තියෙන 7 2ක්. ඒ කියන්නේ 27 2ක් තියෙනවා. මෙතන නෑ
43 දෙකක් තියෙනවා පුතේ. එහෙමනම් මාතවල් දෙකක් තියෙනවා මේකනේ. එකක් 27 අනිත් එක 43. වැඩිපුර කියලා වෙන මොකක්වත් නැහැ. බහුමාත ව්‍යාප්තියක් තමයි මේ තියෙන්නේ පුතේ. බහුමාත ව්‍යාප්තිය. ඊළඟට මේ හරි හරි කරන්න C කොටස අපිට කියනවා ලකුණු 40ට වැඩියෙන් ගත්ත සිසුන්ට ත්‍යාගයක් ලබා දෙනවා නම් ඒ සඳහා සිසුන් කී දෙනෙක් සුදුසුකම් ලබයි 40ට වැඩි කට්ටිය මේ ඉන්නේ 1 2 3 දෙනෙක් ඉන්නේ ඊළඟට කියනවා එම ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට කොච්චරද කියලා. සිසුන් ගාන බෙදීම මුළු සිසුන් ගාන. මේකේ මුළු කට්ටිය ඉන්නවා අපිට 15ක්. එහෙනම් 15න් 3. ප්‍රතිශතයක් කරන්න ලේසිම විදිය තමයි පුතේ මේක හරය 100 වෙන භාගයකට ගේන්න ඕනේ. එහෙම නැත්නම් 100න් ගුණ කරන්න ඕනේ. ඔක කොහොම 100න් ගුණ කළා නම් ඒත් හරි. බෙදෙනවා බෙද මුඩයි යට. ඒක ලේසි. 3 වරක් 1යි 3 වරක් 5යි 1 වරක් 100 100යි 100 බෙදීම 5 100 5න් බෙදුවාම පුතේ 20යි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 100ට 20යි ඊළඟට අපිට කියනවා පුතේ x හා y දෙවෙනි ගාන x හා y අක්ෂ ඔස්සේ ඍණ 4 සිට ධන 4 දක්වා විහිදෙන කාටසීය ඛණ්ඩාංක තලයක් අඳින්නද හරිද ඛණ්ඩාංක තලයක් අඳින්නද අපි අඳිමු ඉතින් යාලා කියන ගානට ඍණ 4 සිට ධන 4 දක්වා ඊට වඩා කරන්න යන්න එපා මේ පැත්තේ අක්ෂය x අනිත් පැත්තේ පුතේ y ඊට පස්සේ අපිට කියනවා මේ කියන ඛණ්ඩාංක ටික ලකුණු කරන්න right බිංදුවේ 3 බිංදුවේ 3 a
ඊළඟට b කියන්නේ 2 3. පළවෙනියට කියන එකෙන් x අක්ෂය දිගේ 2 3. b c කියන්නේ 3 2. 3ට ගියා 2ට c d කියන්නේ 2 1. 2ට ආවා 1ට ආවා. ඊළඟට e කියලා කියන්නේ බිංදුව 1. ලක්ෂ ලකුණු කරයි. ඊට පස්සේ කියනවා ABCD E ලක්ෂ යාකොට ලැබෙන රූපය. ඒ ටික යාකලෙන් ඉස්සෙල්ලා. AB C D E යා කරාම ලැබෙන රූපය සමමිතික රූපයක් වෙනසේ අපිට කියනවා පුතේ F කියලා ලක්ෂයක් ලකුණු කරලා ඛණ්ඩාංක ලියන්න දාන්න. එතකොට පුතේ දැන් මේ වගේ කෑල්ලක් මේ පැත්තෙන් එන්නනේ ඕන වෙන්නේ නේද? එක ඉලක්කමක් එකක් පැනලා යන්නේ මේක. මෙතන එකක් මෙහාට වෙලා මෙන්න මෙතනින් ලකුණු කරා නම් හරිනේ. F ලකුණු කළා. ඊළඟට ලකුණු කරලා මේක යා කරනවා. හතරවෙනි කොටසේ අපෙන් අහනවා පුතේ f වල ඛණ්ඩාංකය ලියන්න. ඉස්සෙල්ලාම පුතේ x පැත්තේ ලියන්නේ ඍණ 1 අනිත් පැත්තේ 2. ඍණ 1 2. ඊළඟට කියනවා ඔබට ලැබෙන රූපේ හඳුන්වන නම. පාද ගාන බලන්න. 1 2 3 4 5 6. පාද 6ක් තියෙනවා නම් අපි මේකට කියනවා පුතේ ෂඩශ්‍රය. ෂඩශ්‍රය. ඊළඟට කියනවා ඔබ ලබාගත් රූපේ සමමිති කක්ෂ අඳින්න. එකක් තමයි පුතේ මේ පැත්තට යන්නේ නේද? ඔන්න සම්මිති කක්ෂ දෙකම එළියට මැන්දා. ඊළඟට කියනවා ඒවැ සමීකරණයේ අක්ෂ මතම ලියන්න. මේක y අක්ෂයේ දෙකේදී කැපෙන රේඛාව. ඒ නිසා අපි මේකට ලියනවා y සමානයි 2යි. මේක x අක්ෂයේ එකේදී කැපෙන රේඛාව. මේක අපි ලියනවා x සමානයි 1යි. ඒක මතම ලියන්න කියන්නේ අපි හරියට ලියනවද කියලා බලන්න පුතේ.
තුන්වෙනි ගාන රූපයේ දැක්වෙන වෘත්තාකාර ආස්තරය සමාන කොටස් 8කට බෙදා එම කොටස් වල එකේ ඉඳලා 8 වෙනකම් අංක යොදා ඇති ශේෂ්ත්‍රයේ සවි කර ඇති දර්ශකයේ කරකවා නැවතීමට ඉඩ හරිය විට දර්ශකයේ නවතින ස්ථානයේ ලබා ගන්න හැකිය සම්භාවිතාව සොයන්න. හරි. එතකොට ඔක්කොම 8ක් තියෙනවානේ. කොහොම සම්භාවිතාව 8 යන්න ඕනේ. දර්ශකය අංක 3 මත නැවතීම. 3 ඒවා එකයි තියෙන්නේ. 8 එක. ඊළඟ එක කොහොමද 8නේ? දර්ශකයේ ප්‍රථමක සංඛ්‍යාවක් මත. ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. 2 3 5 7 ඕවා. හතරක් තියෙනවා. 8න් 4යි අපිට ඕන නම් මේක සුළු කරලා ලියන්න පුළුවන්. 4න් බෙදුනහම 2න් 1යි කිය. දර්ශකයේ 3 ගුණාකාරයක් මත 3 ගුණාකාර තියෙන පුතේ 3 තියෙනවා 6 තියෙනවා. 2යි 8න් 2යි. ඕනනම් බෙදුව හැකි 2න් 4න් 1යි කිය. ඊළඟට B දිග පළල උස දීලා මේ බඳුනකට සෙන්ටිමීටර් 3ක් උසට තෙල් පුරවා ඇත. භාජනයේ ධාරිතාව. භාජනයේ අල්ලන ප්‍රමාණය ගත්තොත් දිගයි පළලයි උසයි ගුණ කරනවා. සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර් 4 සෙන්ටිමීටර් 5 6 වරක් 4 24යි 24 වැඩි කරන්න ඕනේ 5න් 120ක් ලැබෙයි පුතේ. cm ඒවා 3ක් තියෙනවා. ඝන සෙන්ටිමීටර් 120. ඝන සෙන්ටිමීටර් 120. දෙවෙනි කොටස බලමු. භාජනයේ ඇති තෙල් පරිමාව කොපමණද? එතකොට ඒක දිගයි පළලයි උසයි ගුණ කරා නම් හරි. තෙල් කොහොමද දිග 6ටම වැටෙනවා, පළල 4ටම වැටෙනවා, උස ඔච්චර නෑ පුතේ. උස තියෙන්නේ තෙල් තියෙන්නේ සෙන්ටිමීටර් 3ක් උසට විතරයි. අම් 6 වරක් 4 24යි. ඒක 3ෙන් වැඩි කරනවා. 3 වරක් 4 12යි. 3 වරක් 2 6යි 1යි 7යි. 72යි ඝන සෙන්ටිමීටර්. අපිට කියනවා පුතේ මෙම තෙල් ධාරිතාව 8ක් වෙච්ච බෝතල් කීයකට පිරවිය හැකිද? අන්න මේක 8ට බෙදන්නනේ ඕන. 72 8ෙන් බෙදන්න. 9. බෝතල් 9කට පුරවන්න පුළුවන් පුතේ. හතරවෙනි කොටස. හතරවෙනි ගාන පුතේ. හතරවෙනි ගානේ A. මල්ලක සීනි කිලෝග්‍රෑම් 2 පැකට් එක් සංඛ්‍යාවක්ද තේකොළ ග්‍රෑම් 500 පැකට් 6ක්ද ඇත. මල්ලේ ඇති තේකොළ පැකට් වල බර x ඇසුරින් ලියන්න. තේකොළ පැකට් වල බර තේකොළ ග්‍රෑම් 500 පැකට් සීනි කිලෝග්‍රෑම් 2 පැකට් එක් සංඛ්‍යාවක්ද තේකොළ 500 පැකට් 6ක්ද ඇත. පුතේ මල්ලේ ඇති තේකොළ පැකට් වල බර නෙමෙයි x ඇසුරින් ලියන්න වෙන්නේ. මල්ලේ ඇති සීනි පැකට් වල බර නෙමෙයි. සීනි පැකට් වල බර. එතකොට සීනි කිලෝග්‍රෑම් 2 ඒවා x නේ තියෙන්නේ. එහෙනම් 2යි x. පොඩ්ඩක් ඈඩ් කරලා ඒකේ දාමු කිලෝග්‍රෑම්. ඊළඟට කියනවා ඉස්සෙල්ලා මම තේකොළ හොයලා ඉන්නම්කෝ. කටුවනේ ඕනේ නේද?
තේ කොළ පැකට් 6ක් තියෙනවා පුතේ. 500 ඒවා 6යි. 6 වරක් 5 30යි 3000යි ග්‍රෑම්. ග්‍රෑම් 3000යි කියන්නේ පුතේ කිලෝග්‍රෑම් 3යි. එහෙනම් මුළු බර වෙන්නේ පුතේ මෙතන 2x තියෙනවා කිලෝග්‍රෑම් එකතු කිරීම තව 3ක් තියෙනවා. කිලෝග්‍රෑම් 2x ධන 3යි. හරි. ඊළඟට කියනවා මල්ලේ ඇති තේ කොළ හා සීනි පැකට් වල බර කිලෝග්‍රෑම් 75යි. එතකොට මේ 2x ධන 3 කියන එක සමානයිලු 75ට. සමීකරණයකින් දක්වනවා. සමීකරණය විසඳන්න ඕනේ ඊළඟ. විසඳමු. ධන 3 අයින් කරන්න ඍණ 3ක් දානවා පුතේ. එහෙට දැම්මනම් මෙහෙටත් ඍණ 3ක් දානවා. එතකොට මේ කැපිලා 2x කියලා කියන්නේ 72යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. x සමානයි 36යි. සීනි පැකට් වල බර කොච්චරද කියලා අහන්නේ පුතේ. එතකොට සීනි පැකට් 36ක් තියෙනවා. එහෙමනේ කියන්නේ නේද? එහෙනම් සීනි පැකට් වල බර බරත් අහනවා නේ පුතේ. පැකට් 36ක් තියෙනවා පුතේ. එතකොට එක පැකට් එකක් කිලෝග්‍රෑම් 2යි. දැන් 36 දෙකෙන් වැඩි කළාම කිලෝග්‍රෑම් 72යි. පැකට් වල බර අහනවනේ පුතේ 72යි. ඊළඟට B කොටස. B කොටසේ පළවෙනි එක අපිට කියනවා 8x ඍණ 3y ඍණ 3x ධන 7y සුළු කරන්න. සජාතීය පදම එක ළඟින් ලියලා ඉන්න. 8x ඍණ 3x ඍණ 3y ධන 7y. 8x වලින් 3x අඩු කළාම පුතේ 8න් 3ක් ගියාම 5x. 7y වලින් 3y අඩු කළාම 7න් 3ක් ගියාම 4යි. ලොකු ගානේ ලකුණ ධන 4යි y. ඔයිට වඩා සුළු කරන්න බෑ.
දැන් අපිට කියනවා පුතේ x සමානයි ඍණ 2 වෙන විට x සමානයි ඍණ 2යි y සමානයි 3 වෙන විට මෙන්න මේකේ අගය සොයන්න ප්‍රකාශය. මෙතන ආදේශ කරමු. 2 ගුණ කිරීම x වෙනුවට ඍණ 2 පුතේ. ඍණ සංඛ්‍යාවක් හින්දා මම වරහණක් ඇතුලේ ලිව්වා. y වෙනුවට 3ලු. 5. දැන් අපි ගුණ කරමු. දෙවරක් 2 4යි. ධනයි ඍණයි ඍණ. තුන්වරක් 3 9යි. ඍණ 5. දෙක දෙක සුළු කරන්නම්කෝ මේ දෙන සුළු කරලා ඉන්නම්කෝ මම. ධනයි ඍණයි තියෙන්නේ ලොකු ගාණෙන් පොඩි ගාණ අඩු කරන්න ඕනේ. 9න් 4ක් ගියාම 5යි ලොකු ගාණේ ලකුණ 10. අඩු කිරීම 5. 5න් 5ක් ගියාම බිඳුවයි. ඊළඟට කියන 25යි x වර්ගය යන ගුණිතයක බලයක් ලෙස දැක්වූ විට 5යි x වල වර්ගය වේ. එහෙමනම් 1000 බෙදීම 27යි y ප්‍රකාශනය ගුණිතයක බලයක් ලෙස දක්වන්න. පුතේ 1000 බෙදීම 27යි y තිබ්බොත් නම් මේ වැඩේ කරන්න බෑ. y වල 3 වෙනි බලය වෙන්න ඕන. ඒක print වෙලා නැහැ paper එකේ. හරි? දැන් පුතේ හැම එකක්ම අපි ලියා ගන්න ඕනේ 3 වෙනි බලයක් විදියට. 3 වෙනි බලය. පුතේ මේ 1000 ලියන්න පුළුවන් ඔයාලට අගට බිංදු තියෙනවා 10. මේ බලන්නකො. 10 ඒව තුනක් ගමු. 10 වරක් 10 100යි. 100 10න් ගුණ කළොත් 1000යි. එහෙනම් මට මේක ලියුවා හැකි 10 3 වෙනි බලය. 27 ඔත්ත සංඛ්‍යාව. ඉරට්ටේ නම් බලන්න ඕනේ දෙකෙන් බෙදන්න පුළුවන් දෙකෙන් ලියන්න පුළුවන්ද කියලා. ඔත්තේ නම් බලන්න ඕනේ තුනෙන් පුළුවන්ද කියලා. අපි 3 3ක් වැඩි කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම මේ 3ක් වැඩි කරන්නේ මෙතන 3 වෙනි බලෙ. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. හරිනේ. 3 වෙනි බලය. y වල 3 වෙනි බලය. හැම එකක්ම 3 වෙනි බලයක් විදිහට ලියුවා. දැන් හරි. 10 බෙදීම 3යි y වල 3 වෙනි බලය. 3 වෙනි බලය. බලමු අපි පස්වෙනි ගානට. පස්වෙනි ගානේ xpq කෝණවල අගයන් අහනවා. ඉස්සර මේක පොඩ්ඩක් ඇඳගෙන ඉන්නම් මම. මම මේ තියෙන ඒවා ටික ලියන්න පුතේ. හරි. ඔන්න ඔහොම තමයි දෙන්නේ. දැන් ඔයාලා බලන්න පුතේ ඔය දීලා තියෙන දේවල් පාවිච්චි කරලා කොහොම හරි අපිට ඕන මේ කෝණ හොයාගන්න විදිහක් තියනවාද කියලා බැලුවා නම් හරි පුතේ. පොඩ්ඩක් උත්සාහ කරලා බැලුවොත් බැරි වෙන එකක් නැහැ. හොයන්න පුළුවන් ඒවා මේක ලකුණු කරන එක තමයි හොඳම. දැන් උදාහරණයක්
මෙයා 50 නම් පුතේ මෙයා 50යි. ඒ ප්‍රතිමුඛ කෝණනේ. එතකොට ඒක 50යි මෙතන අංශක 90 නම් පැහැදිලිවම දැන් p හොයන්න පුළුවන්. අපි p හොයලා ඉන්නේ. ඇයි මේ තුන් දෙනාගේ එකතු 180යි පුතේ ත්‍රිකෝණයක්. එහෙනම් අපිට p වලගේ හොයන්න පුළුවන් 180 වෙන් මේ දෙන්න අඩු කළා. 90යි 50යි එකතුව අඩු කළා. 140ක් අඩු වෙන්න ඕනේ. අංශක 40ක් කියලා ලැබෙවි. ඊළඟට පුතේ දැන් අපි දන්නවා p වලගේ 40යි. දැන් මෙයා 40යි කියලා හොයාගත්තනේ. දැන් මෙයා 40 නම් පුතේ මේ උඩ කෝණයේ අගයත් අපි දන්නවා. මේ අගයත් අංශක 40ක්ම වෙනවා. ප්‍රතිමුඛනේ. දැන් මෙයා 40යි මෙයා 125යි නම් දැන් අපිට පුළුවන් q හොයන්න. එහෙනම් අපි q හොයමු. ඒ තුන් දෙනාගේ එකතුව 180 පාවිච්චි කරනවා. අපිට ඕන ලිව්වේ q දාන 40 දාන 125 සමාන 180යි කියන්නේ. නැත්නම් මෙහෙම ලිව්වේ q වලගේ හෙව්වේ හැටි 180න් අඩු කළා නම් පුතේ 125යි 40යි එකතු. සිය 65යි. අංශක 15ක් කියලා ලැබෙනවා. අංශක 15ක් කියලා ලැබෙනවා පුතේ q. හදන්න ගන්න. ඊළඟට බලන්න x වලගේ හොයාගන්නත් මොකක් හරි විදියක් අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. මෙයා අංශක 15යි කියලා හොයාගෙන තියෙන්නේ අපි. මෙහෙම කරනවා පුතේ. මෙයා මේ 70න් අපි තාම ගත්තේ නැහැ නේ උදව්ව. මේ 70 නම් එක්ක මෙයා හොයන්න නැතුලා මෙයා හොයනවා. මේ දෙන්නගේ එකතු 180යිනේ පුතේ. එහෙනම් මෙයා අංශක 110ක් වෙන්න ඕනේ. මොකද 180න් 70ක් අඩු කළාට පස්සේ. දැන් මම කරන්න යන්නේ මෙහෙම පුතේ. මෙතන කෝණේ හොයාගන්න යන්නේ. මෙයා. එයා හොයාගන්න මම පාවිච්චි කරනවා මේ ත්‍රිකෝණය. මේ රතු පාටින් මාක් කරන ත්‍රිකෝණය පුතේ. මෙයයි මෙතන 15යි මෙයයි එක්කව කළාම 180 නේ පුතේ. දැන් මම ඊතලයේ ගහලාම ලියනවා. 180න් අඩු කළා නම් හරි පුතේ. මේ 110යි 15යි එකතු. එකසිය 25යි. එතකොට එනවා 55ක් කියලා. මෙයා 55යි මෙයා 50යි නම් දැන් අපිට පුළුවන්කම තියෙනවා ලේසියෙන්ම x හොයන්න. මොකද මම මේ ලකුණු කරන කෝණ තුනේ එකතුව 180ක් වෙනවා පුතේ. සරල රේඛාවක් නේ. ඒ හින්දා මට පුළුවන් x වලගේ හොයාගන්න පුතේ. 180න් අඩු කරනවා මම 50යි 55 එකතුව. එකසිය 5යි. අඩු කළාම එනවා 75ක්. දෙවෙනි කොටස.
දෙවෙනි කොටස පුතේ ලක්ෂයක් වටා කෝණ අපිට දෙන්නේ. ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි. එහෙනම් අපිට ඕක ලිව්ව හැකි ලේසියෙන්ම 2යි x ධන x ධන 90 ධන 150. 90 ධන 150 සමානයි 360යි. 2x ධන x කියන්නේ 3x. 240යි 360යි. ධන 240 මෙතනින් අයින් කරනවා පුතේ. ඍණ 240ක් දාලා. ඒ අයින් කළා නම් මේ පැත්තත් අයින් කරන්න ඕනේ. එතකොට එනවා 3x සමානයි 120. දෙපැත්තම අපිට බෙදුව හැකි 3. මේ දෙන්න කැපිලා පුතේ x සමානයි 40යි කියලා ඔයාලට ලැබෙයි. ඊළඟට අපිට කියනවා පුතේ ට්‍රපීසියමේ වර්ගඵලය හොයන්නලු. ට්‍රපීසියමනේ තියෙන්නේ. ඉතින් ඔයාලට මතක් වෙන්න ඕනේ ට්‍රපීසියමක වර්ගඵලය හොයපු හැටි අපි. සමාන්තර පාද දෙකේ එකතුව ඒ දෙන්න අතර ලම්බෝසෙන් වැඩි කරලා එන උත්තරය දෙකෙන් බෙදුවා පුතේ. මේක 30යි වරහන් ඇතුළේ තනියම සුළු කරා වැඩි කිරීමට බෙදීම දෙක. මේ උඩ යටයි බෙදුවේ ඒක අපිට ඔන්න. දෙවරක් 1යි දෙවරක් 4යි. තුන් වරක් 4 12යි බිංදුව හිමුදාම් වර්ග සෙන්ටිමීටර් 120. ඊළඟට 6. මේ පැත්තෙන් අඩුත් අයින් කරගන්න පුතේ. 6 වෙනි එක පුතේ. අපිට කියනවා කේක් ගෙඩියක් සෑදීම සඳහා පිටි කිලෝ 1යි ග්‍රෑම් 4න් 3ක් ඕනෙලු. 56යි 4න් 1කින් කිලෝග්‍රෑම් කොච්චරක් හදන්න පුළුවන්ද? බෙදුවා නම් හරිනේ පුතේ නේද? 56යි 4න් 1 මේක බෙදුවා නම් හරි පුතේ. 1යි 4න් 3 භාග බෙදීමක් අපි බලමු. මෙහෙම තියලා සුළු කරන්න බෑ. විෂම භාග කරලා ඉන්න ඕනේ. 4න් 56 4න් වැඩි කරන්න. 4 වරක් 6 24යි දෙයක් ඉතුරුයි. 4 වරක් 5 20යි 2යි 22යි. 224ට එකක් එක්කව කළාම 225. බෙදීම 4න් 4 වරක් 1 4යි 4යි 3යි 7. 225 බෙදීම 4 බෙදීම ගුණ කිරීම කරලා මේක උඩ යට මාරු කරනවා. මේ දෙන කැපෙන. දැන් අපිට උඩ ඉතුරු වෙනවා පුතේ 225ක්. 15 7ක් බලන්න. 225 7ෙන් බෙදුවා. 7 වරක් 3 21යි. එකක් ඉතුරුයි. 15ට 7 වරක් 2 14යි. එකක් ඉතුරුයි. 32යි 7ෙන් 1. පුතේ එතකොට කේක්
32යි 7න් එකක්. එහෙම හදන්න නැහැ නේ පුතේ. එහෙනම් හදන්න පුළුවන් උපරිම කේක් ගන්න වෙන්නේ 32යි නේද? 7න් එකක් හදන්න නැහැ නේ අපි. එහෙනම් අපි කියනවා සෑදිය හැකි උපරිම කේක් ගණන 32යි. අපිට කියනවා පුතේ ඉඩමක් සමාන කොටස් 7කට වෙන් කර පොඩ ගැඳගමු පුතේ ලේසි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7කට වෙන් කර ඉන් කොටසක අමු මිරිස්ද එකක් අමු මිරිස් ඊළඟට කියනවා කොටසක අමු මිරිස්ද කොටස් 3ක මාළු මිරිස් මේ පැත්තේ මම ලකුණු කරගන්නවා මාළු මිරිස් වගා කර ඊළඟට පළවෙනි කොටසේ කියනවා පුතේ අමු මිරිස් හා මාළු මිරිස් වගා කර ඇති කොටස කොපමණද අමු මිරිස් පුතේ 7න් 1යි මාළු මිරිස් 7න් 3යි එතන මේ ටික එකහු කළාම 7න් 4යි 7න් 4ක මිරිස් වගා කරලා තියෙනවා ඉතිරි කොටසේ තක්කාලි වගා කොට ඇතනම් තක්කාලි කොච්චරද දාන්නේ මේ තුනනේ පුතේ දැන් තක්කාලි රූපයෙන් දාම හරි ලේසි කෑලි 3යි ඉතුරු 7න් 3යි ඊළඟට කියන මුළු ඉඩම් ප්‍රමාණය පර්චස් 77ක් නම් මිරිස් වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද මුළු ප්‍රමාණය පුතේ මේ කියන්නේ මේ කෑලි ටික ඔක්කොම එක්කව කළාම පර්චස් 77යි එහෙනම් මිරිස් කොච්චර දාන්න මිරිස් කියන්නේ ඉතින් විශේෂයෙන් කියන්නේ අමු මිරිස් මාළු මිරිස් දෙකම ගමු නේද 1 2 3 4ක් තියෙනවනේ කොටස් 4ක් කොච්චරද කියලා අහන්න පුතේ මේකේ කොටස් 7කට වෙන් කරලානේ තියෙන්නේ අපි කොටස් 7ක් 77 පර්චස් නේ පර්චස් 77 එහෙමනම් කොටස් එකක් කියලා කියන්නේ පුතේ 77 7න් බෙදුවාම ලැබෙන 11 එහෙමනම් කොටස් 4කනේ පුතේ මිරිස් වගා කරලා තියෙන්නේ 11 සරක් 4 44 පර්චස් 44ක මිරිස් වගා කරලා තියෙනවා හත්වෙනි එකක් මම මේ ගාම බලනවා කවිඳු ඊළඟට රවිඳු කවිඳුයි රවිඳු ව්‍යාපාරයක් ආරම්භ කරාලු කවිඳු 30000ක් කියනවලු ඊට පස්සේ ඊට මාස 3කට පස්සේ
රුපියල් 60000ක් යොදා කවිඳු එයට හවුල් වුණාලු. එයා 60000. එතකොට පුතේ මේක අපිට කියනවා වසරක් ගැන කතා කරන්නේ. එහෙනම් මෙයා මාස 12ක් ව්‍යාපාරය කරගෙන ගියා. අරයා මාස 3කට පස්සේ එන්නේ. 12න් 3ක් ගියාම 9. එහෙනම් මෙයා මාස 9යි ව්‍යාපාරේ හිටියේ. ඊට පස්සේ අහනවා එහෙමනම් ලාභ බෙදිය යුතු අනුපාතය. අපි කරන්නේ පුතේ මුදලයි කාලයේ ගුණිතය ගන්න. මේක සුළු කරන හැටි මම කියලා දෙන්නා ලේසියෙන්ම සමාන බිඳු ප්‍රමාණ අයින් කරමු දෙපැත්තෙන් කියලා. මේකේ බිඳු 4ක් තියෙනවා මේකේ බිඳු 4ක් තියෙනවා. බිඳු 4 අයින් කරමු පුතේ. එතකොට 10000න් බෙදුවා සමානයි. 12 වරක් 3 36යි. 6 වරක් 9 54යි. දැන් අපි බෙදන්න පුළුවන් මේක 6 බෙදන්නනේ. 6 බෙදන්න. 6 වරක් 6 36යි. 6 වරක් 9 54යි. 3 බෙදුවේ. 3 වරක් 2යි. 3 වරක් 3. 2ට 3 අනුපාතයට තමයි මුදල් බෙදා ගන්න ඕනේ පුතේ. 2ට 3 අනුපාතය. ඊට පස්සේ කියනවා වසරකට පසු රුපියල් 35000ක ලාභයක් ලැබුණලු. ඒකෙන් 7000ක් යන්ත්‍ර අලුත් වැඩියාවට යොදාගත්තලු. ඉතිරි මුදල බෙදාගත්තලු. නම් රවිදු කයිදු ලබන ලාභ මුදල. හරි. ඉස්සෙල්ලා බලන්න ඕනේ අපි බෙදා ගන්න මුදල කීයද කියලා නේද? බෙදාගත් මුදල. එතකොට බෙදාගත්ත මුදල වෙන්නේ 35000න් 7000ක් අඩු කරනවා. 28000. එතකොට ඒක බෙදන්නේ මෙහෙමයි 2ට 3 අනුපාතය. 2යි 3යි 5යි පුතේ. මේක කොටස් 5කට බෙදනවා. හරිද? කොටස් 5කට බෙදලා කොටස් 2ක් මෙයාට දෙනවා. කොටස් 3ක් මෙයාට දෙනවා. එහෙමනම් ලාභයෙන් බෙදූ මුදලින් පහෙන් එකක් ගත්තේ 2යි 3යි 5යි හින්දා. එහෙමනේ බෙදන්නේ 28000 පුතේ 5න් බෙදනවා. බෙදුවොත් ඔයාලට ලැබෙයි 10න් බෙදුවොත් 2800යි. ඒ වගේ දෙකක්. 5600ක් ලැබෙයි. පොඩ්ඩක් බලන්න. එහෙමනම් පුතේ කවිඳුට ලැබෙනවා මේ જાතිය කොටස් දෙකක් 5600 ඒවා දෙකක් 11200යි. රවිඳුට ලැබෙනවා 5600 ඒවා 3ක් 16800. බීගොස් ඒකත් මේ ගාම කියන්න. පන්තියක සිටින ළමුන්ගෙන් 160ක් පිරිමි ළමයි. එහෙනම් අපිට පුළුවන් පුතේ ගැහැණු ළමයි ගාන හොයන්න. ගැහැණු ළමයි ප්‍රතිශතය 160ක් පිරිමි ළමයි නම් පුතේ 100න් 160ක් අඩු කළාම 140ක් තමයි ගැහැණු ළමයි. 140ක් කියන්නේ 16යි. ළමුන්ගෙන් 140ක් කියන්නේ ගැහැණු ළමයි ගාන 16යි. එහෙමනම් 100ට එකක් 40ක් 16 නම් පුතේ එකක් බලන්න 16 අපි 40න් බෙදන්න වෙනවා. එකක් බලන්න. එහෙමනේ නේද? එහෙමනම් පිරිමි ළමයි 160ක් නෙමු 160ක්. එහෙම නැත්නම් පිරිමි ළමයි ගන්න
ඒක බලන්න මේ එකක් නෙමේ ගාන පුතේ. මේ જાතියේව 60ක්. ඕක වැඩි කරනවා 60. හරියට සුළු වේවි. බිඳුවට බිඳුව කැපෙනවා. 4 වරක් 1යි 4 වරක් 4යි. 4 වරක් 6 24යි. එතකොට පුතේ අපිට එනවා පිරිමි ළමයි ගාන 24ක් කියලා. ඔන්න මම අනුලා විද්‍යාලේ පේපර් එක අවසන් කරා.